සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ කර්මාන්ත පාඩම කර්මාන්ත රසායන පාඩම යටතේ තියෙන ශාකමය ද්‍රව්‍ය මත පදනම් වූ කර්මාන්ත ගැන. ඒකට ඒකෙදි ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. සගන්ධ තෙල්, එතනෝල්, විනාඩිරි සහ බයෝඩීසල්. ඔය හතර ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ලොකුට ප්‍රශ්න ඇසීමක් වෙන්නේ නැහැ. බහුවර්ණයක් අහන්න පුළුවන්. ඊට අමතරව එසේ ප්‍රශ්නයක කොටසක් එන්න පුළුවන්. විභාග ප්‍රශ්නයක පොඩි කොටසක් විදිහට අහන්න පුළුවන්. ඊතරයි මුලින්ම කතා කරමු සගන්ධ තෙල්. සගන්ධ තෙල් කියලා කියන්නේ ශාක හෝ සත්ව කොටස් වල අඩංගු වාෂ්පශීලී ආවේනික සුවඳක් ලබා දෙන තෙල්. අයිකියොත් ශාක හෝ සත්ව දේහ කොටස් වල අඩංගු ආවේනික සුවඳක් ලබා දෙන වාෂ්පශීලී තෙල් වර්ග තමයි සගන්ධ තෙල් කියලා කියන්නේ. එතකොට සගන්ධ තෙල් නිසාරණය කරන ක්‍රම තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. හුමාලාසනය, ද්‍රාවක නිස්සාරණය සහ තෙරපි. එතකොට අපිට විශේෂ නිර්දේශයක්දී අපිට කතා කරන්න තියෙන්නේ හුමාලාසනය ගැන. හුමාලාසනය ගැන කිව්වොත් හුමාලාසනයේ මම ක්‍රම තුන ලියන්නම්. හුමාලාසනය, ද්‍රාවක නිස්සාරණය, තෙරපි. ඔන්න ඒ ක්‍රම තුන තමයි අපිට කතා කරන්න දෙන්නේ. එතකොට ඊළඟට හුමාලාසනය ගැන තමයි සිලබස් එකේ තියෙන්නේ. අනිත්‍ය ගැන විශේෂ නිර්දේශය නැහැ. එතකොට හුමාලාසනය කියලා කියන්නේ ඉහළ තාපාංකයක් ඇත්තාවුද ඉහළ උෂ්ණත්වවලදී වියෝජනය වීමට හෝ බහුආයනීකරණයට ඉඩ ඇත්තාවුද ජලය සමග මිශ්‍ර නොවන එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් වෙන් කර ගන්න ක්‍රමය තමයි හුමාලාසනය කියලා කියන්නේ. එතකොට හුමාලාසනයේදී තියෙන්න ඕනේ ප්‍රධාන හැඳින්වීම යටතේ තියෙන ප්‍රධාන කටයුතු තියෙන සාධක. ඒ සාධක තමයි ඉහළ තාපාංකයක් තියෙන ද්‍රවයක් වෙන්න ඕනේ. ඉහළ තාපාංකයක්. එතකොට ඉහළ උෂ්ණත්වවලදී වියෝජනය වීමට හෝ බහුආයනීකරණයට ලක්විය සිද්ධ වෙන්න ඕනේ. ඊට අමතරව ජලය සමග මිශ්‍ර නොවන එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් වෙන් කර ගැනීම සඳහා තමයි හුමාලාසනය. එතකොට හුමාලාසනය පාවිච්චි කරන යම් නිසාරණයක් සඳහා ඒ ද්‍රව්‍ය වලට තියෙන්න ඕනේ ලක්ෂණ තමයි මේ තියෙන්නේ. ඉහළ තාපාංකය ඉහළ උෂ්ණත්වයේදී වියෝජනය වීමට හෝ බහුආයනීකරණයට ලක් වෙන්න ඕනේ. ජලය සමග මිශ්‍ර නොවන එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් හෝ කීපයක් වෙන් කර ගැනීම සඳහා තමයි හුමාලාසනය භාවිතා කරන්නේ. හරිද? මේකෙන් හුමාලාසනය නිස්සාරණය කර ගන්නවා යම් කිසි ද්‍රව දෙකක්. ඒ ද්‍රව දෙකට තිබී යුතු ලක්ෂණ තමයි මේ කතා කරන්නේ. හරිද? ඊගාට අපි කතා කරමු හුමාලාසන මූල ධර්මය ගැන. හුමාලාසන හුමාලාසන මූල ධර්ම. හුමාලාසන මූල ධර්මයේ කියන්නේ මිශ්‍ර නොවන එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් හෝ කීපයකින් සමන්විත පද්ධතියක ඒවා වාෂ්පීභවනය වන්නේ එකිනෙකින් සහායත්වය. ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම පද්ධතියක් සැලකුවොත් මෙයාගේ එතන අපි හිතමු B තියනවා කියලා. B කියලා ද්‍රවයක් මෙතන තියෙනවා. A කියලා ද්‍රවයක්. දැන් මේ දෙක සැලකුවාම මිශ්‍ර එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක්. එතන ඉන්න වෙන විස්තර දෙකක් විදිහට එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක් හෝ කීපයක් වාෂ්පීභවනය වන්නේ
වාෂ්පීභවනය වන්නේ එකිනෙකින් සායත්ත. ඒ කියන්නේ මෙයාගේ වාෂ්පශීලීතාවට මෙයාගේ බලපෑමක් නැහැ. මෙයාගේ වාෂ්පශීලීතාවට මෙයාගේ බලපෑමක් නැහැ. ඒ කියන්නේ එකිනෙක ද්‍රවය තනි තනියෙන් වාෂ්ප වෙනවා. එතකොට එක්කෙනෙක්ගේ වාෂ්පශීලීතාව අනිත් එක්කෙනාගේ කිසිම බලපෑමක් නැහැ. දැන් එතකොට මෙතන තියෙනවා A gas. මෙතන B gas උත් තියෙනවා. මේ තියෙන වාෂ්ප කලාපය මේවා සමතුලිතව තියෙන්නේ. හරිද? ඔය තියෙන වාෂ්ප කලාපය. එතකොට මෙතන මේ අපි රවුල් නියමයේ අර්ථය කතා කරනවානේ මේ ද්‍රව ගැන මේ ද්‍රව වාෂ්ප සමතුලිතතාව ගැන. එතකොට එතනදි කතා කරනකොට අපි මේ උඩ තියෙන වාෂ්ප කලාපේ පරිපූර්ණ වායුවක් ලෙස සලකනවා කියලා අපි මම එතන තියෙන පීඩනය PA කියලා ගන්නවා. මෙතන තියෙන පීඩනය PB කියලා ගන්නවා. එතකොට මම කියන්නේ මේකයි හුමාලාසන මූලධර්මය කියලා. හුමාලාසනදී එකිනෙක මිශ්‍රණ වන ද්‍රව දෙකක් එකිනෙකට දැම්මට පස්සේ ඒ දෙන ස්තර වශයෙන් තිබිලා ඒ දෙන්නෙන් ඇති වෙන වාෂ්ප කලාපය දෙනවා. ඒ වාෂ්ප කලාපේ ඇති වෙන්නේ වාෂ්පීභවනය වෙලා. ඒ වාෂ්පීභවනය වීම සඳහා වාෂ්පීභවනය වෙන්නේ එකිනෙකින් සායත්ත. ඒ කියන්නේ මෙයාගේ වාෂ්පශීලීතාවට මෙයාගේ බලපෑමක් නැහැ. මෙයාගේ වාෂ්පශීලීතාවට මෙයාගේ බලපෑමකුත් නැහැ. ඒක තමයි වාෂ්පශීලී හුමාලාසන මූලධර්මයේදී අපි කතා කරන්නේ. එතකොට පද්ධතිය යම් උෂ්ණත්වයක් ගත්තොත් එහෙම මුළු වාෂ්ප පීඩනය තියෙනවනේ මේ පද්ධතිය. දැන් මේක තමයි වායු කලාපය, මේ ද්‍රව කලාපය දෙක. මේවා වාෂ්ප වෙලා තමයි මෙහෙට එන්නේ. එතකොට මෙයාගේ යම් කිසි උෂ්ණත්වයක දැන් මුළු පීඩනය සැලකුවොත් මුළු පීඩනය PT කියලා ගත්තොත් එයා සමාන වෙනවා PA ධන PV කියලා. මේක අර ඩෝල්ටන්ගේ ආංශික පින්වීමෙනුත් අපි ගන්නවා. නමුත් මෙතනදිත් ඒක අපි මෙහෙම ලියා ගන්නවා. හරිද? ඔන්න ඔක තමයි කියන්නේ. එතකොට අපි ද්‍රවයක තාපාංකය කියලා අර්ථ දක්වන්නේ මොකද? ද්‍රවයක තාපාංකය කියලා අර්ථ දක්වන්නේ එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වෙන උෂ්ණත්වය තමයි තාපාංකය කියලා කියන්නේ. හරිද? නමුත් පද්ධතියක් සැලකුවාම එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකකින් සමන්විත පද්ධතියක් සැලකුවාම ඒ පද්ධතියේ තාපාංකයක් තියෙන්න බෑ. ඒ පද්ධතියේ තාපාංකය වෙන්නේ ඒ අදාළ ද්‍රව දෙකෙන් සෑදෙන වාෂ්ප කලාපයක් තියෙන ඒ වාෂ්ප කලාපයේ මුළු පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙන උෂ්ණත්වය ඒ පද්ධතියේ තාපාංකය වෙනවා. එතකොට අපි ද්‍රවයක තාපාංකය කියලා දක්වන්නේ එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනයේ සමාන උෂ්ණත්වය. පද්ධතියේ තාපාංකය කියලා දක්වන්නේ ඒ පද්ධතියේ තියෙන වායු කලාප දෙකේ වායු දෙකේ ආංශික පීඩන වල එකතුව, ඒ කියන්නේ මේ PT කියන එක වායුගෝලීය පීඩනයට සමාන වෙන උෂ්ණත්වය. හැම වෙලෙම මේ PT ඒ කියන්නේ මේ පද්ධතියේ තාපාංකය සැලකුවොත් ඒ පද්ධතියේ තාපාංකය අනිවාර්යෙන් අර මේ දෙන්න වෙන වෙනම ගන්න තාපාංකය තියෙනවා. දැන් මෙයාගේ තාපාංකය අපි හිතුවොත් 100යි, මෙයාගේ 200යි කියලා අනිවාර්යෙන් ඊට වඩා අඩු වගේක් තමයි පද්ධතියේ තාපාංකයට එන්නේ. ඒක හැම වෙලෙම සත්‍යයක් කියලා පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. හරිද? එතකොට ඒක තමයි එතන. එතකොට මේ කතන්දරේ තව අර අපි කතා කළා කලින් තියෙන ඕන සාධකවලදී ඉහළ උෂ්ණත්වවලදී වියෝජනය වීමට හෝ බහුආයනීකරණයට ලක් නොවන ද්‍රව දෙකක් වෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ දෙන්න පද්ධතිය තාපාංකය අපි ගන්න මේ දෙන්නගේ වෙන වෙනම තාපාංක ගත්තාම ඊට වඩා අඩු වගේක් එන්නේ කියලා පද්ධතිය තාපාංකය අඩු වීම හින්දා අපිට එයා ඉහළ උෂ්ණත්වයට යන කලින් වියෝජනය වීමට හෝ බහුආයනීකරණයට ලක් නොවි වෙන් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ සාධකයේ එන්න හේතුව තමයි මේ පද්ධතිය තාපාංකය අර ද්‍රව දෙකේ තාපාංක වලට වඩා අඩුයි. ඒ අඩුවීම හින්දා අපිට එයා ඉහළ උෂ්ණත්වයකට යන කලින් වියෝජන වීමකට හරි බහුආයනීකරණයට වීමට හරි ලක් වෙන්නේ නැතුව අපිට නිස්සාරණය කරගන්න පුළුවන්. ඒක තමයි ඒකට හේතුව. හරිද? ඊගාවට මේක අපිට ප්‍රස්තාරකින් දක්වන්න පුළුවන් මම මේ කිව්ව කාරණා. මම මේ පැත්තට ගන්නම් සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය. මේ පැත්තට ගන්නම් උෂ්ණත්වය. හරිද? උෂ්ණත්වය. එතකොට මම කිව්වා දැන් අපි මේ පද්ධතිය ආශ්‍රයෙන් මේවා කතා කරමු. එතකොට මෙයාගේ මම ගන්නවා PA කියලා. මේ තියෙන වායුගෝලීය පීඩනය කියලා අපි ගමුකෝ. 5. කැඩි කිරීම 10/5 පැස්කල්. එතකොට මම A ගේ ආංශික පීඩනය ගත්තොත් එහෙම හරිද? එයා A ගේ ආංශික පීඩනය මම අඳිනවා මෙන්න මෙහෙම. හරිද? B ගේ ආංශික පීඩනය මම අඳිනවා මෙන්න මෙහෙම.
එතකොට මෙයාගේ ආංශික පීඩනය වායුගෝලීය පීඩනයට සමාන උෂ්ණත්වය තමයි මෙයාගේ තාපාංකය වෙන්නේ. එතකොට මෙයාගේ මේ PB කියලා ගත්තොත් මේ PA. එතකොට මේ තියෙන්නේ TB. මේ තියෙන්නේ TA. මම TA TB වශයෙන් දැක්වේ ඒ වගේ තාපාංක. එතකොට මෙයාගේ මේ ආංශික පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. ඒ උෂ්ණත්වය තමයි එයාගේ තාපාංකය. මෙයාගේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. ඒ උෂ්ණත්වය තමයි මේ B ගේ තාපාංකය. දැන් අපි පද්ධතියම සල්කෝ මේ පද්ධතියේ ආංශික පීඩනය වායුගෝලීය පීඩනයට සමාන උෂ්ණත්වය වෙන්න මේක. අනිවාර්යෙන් මේ පරීක්ෂණාත්මක ඔප්පු වල තියෙන හැම වෙලෙම P T මේ තියෙන්නේ පද්ධතියේ තාපාංකය. ඒ කියන්නේ මෙතන PT සමානයි PA ධන PB. හැම වෙලෙම මෙන්න මේ ආංශික පීඩනය වායුගෝලීය පීඩනයට සමාන උෂ්ණත්වයෙන් අපි කියන පද්ධතියේ තාපාංකය කියලා. මේ පද්ධතියේ තාපාංකය අර දෙන්න වෙන වෙනම සැලකුවා මේ දෙන්න තාපාංක වලට වඩා හැම විටම අඩු වගේ. ඒ අඩුවගේ මේ ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන්නේ ඒක අපි. හරිද? ඕක තමයි ඒකෙදි කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ තාපාංක, මේ ඒකේ තාපාංක, B ගේ තාපාංක, පද්ධතියේ තාපාංක, මේ ආංශික පීඩන, මේ වායුගෝලීය පීඩනය 5 කියලා දක්වලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ආංශික පීඩන වල එකතුව වායුගෝලීය පීඩනය සමාන ඒ උෂ්ණත්වය තමයි තාපාංකය කියලා දක්වන්නේ. පද්ධතිය ඒ තාපාංකය පරීක්ෂණාත්මක ඔප්පු වල තියෙනවා මේ දෙන්නගේ වෙන වෙනම ගත් කල තාපාංක වලට වඩා අඩු වගේක් තියෙනවා කියලා. හරිද? එතකොට ඊගාවට අපිට කතා කර ඒක උදාහරණයක් මගින් පරීක්ෂණාත්මක ඔප්පු කරපු දෙයක් මගින් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි ගත්තොත් නයිට්‍රෝබෙන්සීන් සහ ජලය. හරිද? නයිට්‍රෝබෙන්සීන් සහ ජලය. නයිට්‍රෝබෙන්සීන් වල තාපාංකය නයිට්‍රෝබෙන්සීන් මෙයාගේ තාපාංකය ඇවිල්ලා මම TN කියලා දක්වන මෙයාගේ 210 සෙල්සියස්. මේ පරීක්ෂණාත්මකව විද්‍යාඥයෝ ඔප්පු කරගත්ත தත්ත්වයක් මේ ආදිශ කළා කලින් කතන්දරේ වෙන විදිහ කියන්නේ. එතකොට ජලයේ තාපාංකය ගත්තොත් එහෙම 100. හරි. දැන් අපිට මේ ගාන මිශ්‍රණ දෙක මේ ද්‍රව දෙක අඩංගු පද්ධතිය සැලකුවා. පද්ධතියේ තාපාංකය අනිවාර්යයෙන් මේ 210 100. දෙක දෙකටම වඩා අඩු වගේක්. ඒ කියන්නේ සරලව 100 වඩා අඩු වගේක් එන්නේ. හරිද? ඒක අපිට පරීක්ෂණාත්මක ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ආංශික පීඩනය සහ මෙයාගේ ආංශික පීඩනය වායුගෝලීය පීඩනයට සමාන උෂ්ණත්වයනේ පද්ධතිය තාපාංකය වෙන්නේ. එතකොට අපි යම් කිසි උෂ්ණත්වයක් ඇවිල්ලා තියෙනවා මෙයාගේ තාපාංකය මෙයාගේ ආංශික පීඩනය සහ මෙයාගේ ආංශික පීඩනය වායුගෝලීය පීඩනය. ඒ කියන්නේ එක වැඩි කිරීම 10/5යි පැස්කල්. මේක සමානලා තියෙනවා මේ Pn සහ PW. ඒ කියන්නේ ජලයේ ආංශික පීඩනය සහ නයිට්‍රෝබෙන්සීන් ආංශික පීඩනය. අන්න ඒ උෂ්ණත්වය අපිට ඇවිල්ලා තියෙනවා 98යි සෙල්සියස් කියලා. මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරපුවා. ඒතකොට මේ පද්ධතියේ තාපාංකය තමයි 98යි සෙල්සියස් කියලා කියන්නේ. හරිද? ඒක හැම වෙලේම අර ද්‍රව දෙක වෙන වෙනම ගත් කල එන තාපාංකයට වඩා අඩු වෙනවා. ඒක තමයි මට මෙතන පෙන්වන්න ඕනේ. ඒ අගේ මේ පරීක්ෂණාත්මක ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ කතන්දරේ හරි. ඊගාවට කතා කරන මේකෙදි ඔප්පු කිරීමක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අර අපි කලින් කතා කළා වෙන පද්ධතියක් තියෙනවා. මෙයාගේ මෙතන B liquid මෙතන A liquid මෙතන මෙහෙම පද්ධතිය තියෙනවා. මෙයා A gas B gas මෙයා මෙන්න සමතුලිතව තියෙන්නේ. එතකොට මෙයාගේ මෙතන තියෙන ආංශික පීඩනය PA PB මෙයාගේ ඒකේ තියෙන ආංශික පීඩනය PA. හරිද? මම ඊට අමතරව මෙයා දැන් අපි රවුල් නියමෙදි කියනවා මේ වාෂ්ප කලාපේ පරිපූර්ණ ලෙස සලකලා අපිට පරිපූර්ණ වායු සමීකරණය දාන්න කියලා. මම මෙතනදිත් ඒ ක්‍රමයේදී අනුගමනය කරනවා. එතකොට මෙයාගේ මම PA ගන්නවා. ඒ වගේම මෙයාගේ B ගේ ආංශික පීඩනය තමයි PB ගන්න. එතකොට PB ගත්තේ P ගේ ආංශික පීඩනය ඊට අමතරව මම ගන්නවා වාෂ්ප කලාපේ A හි මවුල සංඛ්‍යාව NA කියලා ගන්නවා. B ගේ මවුල සංඛ්‍යාව NB කියලා ගන්නවා. B ගේ මৌলিক ස්කන්ධය MB කියලා ගන්නවා. A ගේ මৌলিক ස්කන්ධය කැපිටල් MA කියලා ගන්නවා. මම මේ හරි සංකේතම ගන්නවා. එතකොට මේ වාෂ්ප කලාපයේ තියෙන B ගේ ස්කන්ධයේ සිම්පල් M B කියලා ගන්නවා. මෙයා A ගේ තියෙන වාෂ්ප කලාපයේ ස්කන්ධය සිම්පල් M A කියලා ගන්නවා. හරිද? ඔන්න ඔය ටික මම ඔප්පු කරගෙන ගන්නවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් වෙන වෙනම PA වතාවක් V සමානයි NA
RT එක උෂ්ණත්වය තියෙනවා. එතකොට PB V සමානයි NB RT මේ එක මේ දෙක. හරිද? දැන් මම එක බෙදීම දෙක ගන්නවා. එතකොට මට එනවා PA බෙදීම PB සමානයි NA බෙදීම NB කියලා. හරිද? දැන් අපි මෞලික ස්කන්ධ දන්නවා. ඊට අමතරව එයාගේ වාෂ්ප කලාපයේ අඩංගු එකිනෙක වායු දෙකේ ස්කන්ධ දන්නවා. එතකොට මම NA සමානයි MA බෙදීම MB කියලා ගන්න. NA සමානයි MA බෙදීම මෙයා මට ලියන්න පුළුවන් MA බෙදීම කැපිටල් MA මෙයා ලියන්න පුළුවන් MB බෙදීම කැපිටල් MB කියලා. මම ඒක ඊගා පියවර විදිහට අරගෙන අන්තිම මේක මේ දෙකට ආදේශ කරගෙන මම අන්තිම උත්තරයක් ගන්නවා. MA බෙදීම MB සමානයි PA වතාවක් MA බෙදීම PB වතාවක් MB කියන. මෙන්න මේක තමයි මට ගන්න ඕන සම්බන්ධය. මේක අපි කටපාඩම් කරගන්න ඕනේ නැහැ. මේක අපිට අහන්න පුළුවන්. මේ තියෙන එකපාරක් මේ දෙන්න ගණීභවන වුණාට පස්සේ මේ දෙන්න තියෙන සංයුතිය අතර සම්බන්ධය. මේ සම්බන්ධයෙන් අපිට ගණන් අහන්න පුළුවන් MCQ. එතකොට මේ සම්බන්ධය ගොඩනගා ගන්න අපි මැද තියන්න ඕනේ ද්‍රව දෙකකින් සමාන පද්ධතියක් දුන්නොත් මේ එහාට මෙහාට කරලා හදාගන්න පුළුවන් වෙනවා. මෙතෙන් තව අපිට අණු සම්බන්ධ කරන්න පුළුවන් අණු ගාන දීලා. මොකද ඒ ආකාරයට එක එක ඒවා හදාගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ වාෂ්ප කලාපයේ ඝනීභවනය කළ විට ලැබෙන අනුපාතයේ පවතින Aහි Bහි ස්කන්ධ අතර අනුපාතයෙන් මේ තියෙන්නේ. තව පාරක් මෙයා ඝනීභවනය කළොත් ඒ ලැබෙන්නේ මේ අනුපාතයෙම තමයි. තව පාරක් හැම වෙලෙම එකපාර ඝනීභවනය කළොත් තියෙන ස්කන්ධයෙන් මේ අනුපාතය අයින් වී යනවා. එතකොට හැම වෙලෙම ලැබෙන අනුපාතය මේ අනුපාතයෙම තමයි. හරි. ඕක තමයි අපම ඔප්පු කරගන්න කතන්දරේ. ඊගාට හුමාලාසනයේ ප්‍රයෝජන වෙන්නේ ප්‍රයෝජන ගැන දැන් කතා කරන්න තියෙනවා. හුමාලාසනයේ ප්‍රයෝජන තමයි තාපයට අස්ථායි සංයෝග නිස්සාරණය කර ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. මොකද තාපයට අස්ථායි සංයෝග කියලා කියන්නේ අර අඩු තාපාංකයකදී ගොඩක් ප්‍රයෝජන තියෙන අර කලින් කිව්වා වගේ අඩු තාපාංකයක් පද්ධතියට ලැබෙන හින්දා. තාපයට අස්ථායි සංයෝග නිස්සාරණය. ඊගාවට තමයි සගන්ධ තෙල් නිස්සාරණය කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව එකක් තමයි පහත් උෂ්ණත්වයකදී තමයි ආසවනය සිද්ධ වෙන්නේ. මොකද පද්ධතියේ තාපාංකය අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ පහත් උෂ්ණත්වයකදී තමයි මෙයාගේ මේ ආසවනය සිදු වෙන හින්දා ශක්තිය ඉතුරු කර ගැනීම කරන්න පුළුවන්. හරිද? ඒක තමයි මාලාසවනයේ කතන්දරේ කතා කරන්නේ. ඊට පස්සේ සගන්ධ තෙල් ගැන කතා කළොත් සගන්ධ තෙල් නිස්සාරණය කරගන්න මෙන්න මේ විදිහට අදාළ සංයෝග දාලා. හරිද? සගන්ධ තෙල් වල අපිට තියෙන සංයෝග ගැන කතා කළොත් තියෙනවා ෆියුජිනෝල් තියෙනවා කැම්ෆර් තියෙනවා සිට්‍රල් එතකොට සිනමික් ඇල්ඩිහයිඩ් ඔය වගේ සංයෝග තියෙනවා. මේ සංයෝග නම් මත තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා තියෙනවා කියලා මත තියාගත්තාම හරි. හරිද? ඊගාවට සගන්ධ තෙල් වල ප්‍රයෝජන ගත්තොත් ඒවා පොඩ මත තියාගන්න ආහාර රසකාරක විදිහට ගන්න ආහාර සුවඳවත් කිරීම ඖෂධ සුවඳ වේලවුන් නිෂ්පාදනය කෘමි සතුන් බලා ගැනීම සඳහා කෘමිනාශක ආදී විදිහට භාවිත කරනවා. ඊට පස්සේ සගන්ධ තෙල් අසුරන ආකාරය. අපි දැන් සගන්ධ තෙල් හදලා වෙළඳ නිකුත් කරනවා නේ. නිකුත් කළාට පස්සේ සගන්ධ තෙල් ඇසුරන ආකාරය ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. සගන්ධ තෙල් අසුරද්දී අපි හැම වෙලෙම වායු රෝධක පද්ධතියක් තුළ තමයි සගන්ධ තෙල් අසුරන්නේ. ඒකට හේතුව තමයි සගන්ධ තෙල් කියලා කියන්නේ වාෂ්පශීලී ද්‍රව්‍ය. ඒක වාෂ්ප වෙන්න බලන හැම වෙලෙම. හරිද? ඒක එක හේතුවක්. ඊට හේතුව අනිත් හේතුව තමයි වාතය ඇතුල් වුණොත් මෙයා ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය සගන්ධ තෙල් එක ලැබෙන්නේ නැහැ. මෙයාට තව ඔක්සිජන් එකතු වෙලා වෙනත් සංයෝග හැදෙන්න පුළුවන්. ඊට අමතරව ජල වාෂ්ප ගියොත් එහෙම මෙයා ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වුණොත් එහෙම ඒත් අපිට අවශ්‍ය සගන්ධ තෙල් ගන්න බෑ වෙනත් සංයෝග හැදෙන්න පුළුවන්. එතකොට හේතු තුන තමයි මෙයා වාෂ්පශීලී වාෂ්ප වෙන්න පුළුවන්. වායු රෝධක කරන්න හේතුව වාෂ්පශීලී වෙන්න පුළුවන්. වාතය ඇතුල් වුණොත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. ජලය ඇතුල් වුණොත් ජල විච්ඡේදනය වෙන්න පුළුවන්. ඊට අමතරව අපි මේක යම්කිසි වාදනයකට පුරවනවා නම් ඒ වාදනේ සම්පූර්ණ පිරෙන ආකාරයට සගන්ධයෙන් පුරවනවා. මෙන්න මේ ආකාරයට තමයි අපි වෙළඳපොළ නිකුත් කරන්නේ. මේ වාදනය ගත්තොත් මෙයාගේ සම්පූර්ණයෙන් පුරවනවා. ඒකට හේතුව තමයි මෙයාට පොඩ්ඩක් හරි වාතය ඇවිල්ලා
මෙයා ඔක්සිකරණය වුණොත් අවශ්‍ය තෙල් එක ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මෙයා උපරිම කටමට්ටමටම මෙයා සගන් තෙල් අපි පුරවනවා. ඒක තමයි මේ සගන් තෙල් ඇසුරද්දී අපි කරන්න කටයුතු ගැන කතා කරන්න තියෙන්නේ. සගන්ධ තෙල් ගැන එතකොට අපිට කතා කරන්න තියෙන්නේ එච්චරයි. ඊගාවට කතා කරන්න තියෙනවා එතනෝල් නිෂ්පාදනය. එතනෝල් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තයේදී අපිට නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තය කතා කරලා එතකොට එතනදි තියෙන්නේ එතනෝල් ඉපදවා ගන්න ක්‍රම දෙකක් ගැන කතා කරනවා. අද අපි භාවිතා කරනවා පොල් රා සහ එතනෝල් නිෂ්පාදනය. එතනෝල් ගැන කතා කළාම එතනෝල් දී භාවිතා කරන්නේ අපි පොල් රා එහෙම නැත්නම් උක්කියුෂ ගන්න අපි සීනි නිෂ්පාදනය කරනවා. අවසානයේදී ලැබෙන මෞද්‍රාවණය තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා උක්කියුෂ. ඒක තමයි උක්කියුෂ ලබා ගන්න. පොල් රා සහ උක්කියුෂ අමුද්‍රව්‍ය විදියට ගන්න පොල් රා සහ උක්කියුෂ. හරිද? පොල් රා සහ උක්කියුෂ. පොල් රා එතකොට ගන්න අපි ලපටි පොල් මල් මැදීමෙන් පස්සේ ලැබෙන යුෂ. ඒ කියන්නේ මීරා. ලපටි දැන් උක්කියුෂ ගැන කතා කළා. පොල් රා ගන්න ලපටි පොල් මල්. ඒ කියන්නේ පුෂ්ප මංජරිය. ඒවා මැදීමෙන් ලැබෙන යුෂ. ඒ කියන්නේ මීරා පැසීමට ලක් කළාට පස්සේ අපිට හම්බ වෙනවා පොල් රා. හරිද? දැන් මේක හදාගන්න විදිහ ගැන කතා කළොත් එහෙම මේවා අපි මුලින්ම කරන්නේ පැසීමේ ක්‍රියාවලියකට ඉඩ හරිනවා. පැසීමේ ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ? ඊස්ට් සෛල තියෙනවා. ඒවයින් නිපදෙන එන්සයිම වර්ග තියෙනවා. ඒ එන්සයිම වර්ග වලින් මේවා ඔක්සිකරණයට ලක් කරනවා. ඒ කියන්නේ සීනි, ඒ කියන්නේ මේ උක්කියුෂ මේවා එතනෝල් බවට පත් කරනවා. හැම වෙලෙම සීනි සාන්ද්‍රණය. උක්කියුෂ කියලා කියන්නේ මේක අපි වරන් ඇතුලේ ගත්තොත් මේක සීනි. සීනි සාන්ද්‍රණය හැම වෙලෙම අඩු කරගෙන යනවා. එතනෝල් සාන්ද්‍රණය වැඩි කරගෙන යනවා. හරිද? පොල් රා ගත්තොත් එහෙම පොල් රා දින කීපයක් තිබ්බට පස්සේ එයා පැසුණාට පස්සේ රා බවට පත් වෙනවා. හරිද? එතකොට සීනි සාන්ද්‍රණය ක්‍රමෙන් අඩු වෙලා ගිහිල්ලා එතනෝල් සාන්ද්‍රණය ක්‍රමෙන් වැඩි වෙලා යද්දි මේක යම් ගස් අවස්ථාවක් වෙනවා. ඒක දින පැය 48ක් ඇතුළත වගේ වෙනවා. එතකොට අපිට යම් අවස්ථාවක් වෙනවා මේ එතනෝල් නිෂ්පාදනය වෙනවා. එතකොට පැසුණ රා තවදුරටත් මේ දැන් මම කියන දින දෙකක් තිබ්බහම පොල් රා පැසුණ රා බවට පත් වෙනවා කියලා. ඒ රා තවදුරටත් අපි ඉඩ හැරියොත් එහෙම තිබිලා ඔක්සිකරණය වෙන්න මේවට වාතය ලැබෙන හින්දා ඔක්සිකරණ ක්‍රියාවලින්ද බැක්ටීරියා ක්‍රියා කරනවා. ඒ බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් හින්දා මෙයා එතනෝයික් අම්ලය බවට පත් වෙන්න පුළුවන්. එතනෝල් හැදෙන්නේ එතනෝයික් අම්ලය බවට හැදෙන්න පුළුවන්. අර තවදුරටත් පැසුණු රා බවට ඉඩ හැරියි. හැබැයි එතනෝයික් අම්ලය මිනිස්සුන්ට පාවිච්චි කරන්න බෑ ආම්ලා හිත කරන්න. හරිද? ඒ හින්දා අපි තවදුරටත් ඔක්සිකරණය කරගන්නේ නැහැ. ඒ හින්දා බීමට ගන්නවා මේ තත්ත්වයටපත් වීමට පෙර ජීවාණුහරණය කරලා අපි අවශ්‍ය පරිදි ඇසුරුම් කරලා භාවිතා කරනවා. මතක තියාගන්න ඕනේ පොල් රා උක්කියුෂ වලින් මේක හදා ගන්නවා. ඊස්ට් වලින් මේක එන්සයිම ඇවිල්ලා මේක බැක්ටීරියා වෙනවා. එතකොට උක්කියුෂ සාන්ද්‍රණය හැම වෙලේම අඩු වෙලා ඒක ප්‍රස්ථාරයක් කියනදොත් එහෙම මේ විදිහට වෙන්නේ. මේ පැත්තට මම ප්‍රතිශතය ගන්නවා. මේ පැත්තට ගන්නම් කාලය පැය. එතකොට මෙතන 24 ගන්නම් පැය. මෙතන 48. ඒ කියන්නේ මෙතන දින 1යි දින 2යි. දැන් මම ප්‍රතිශතය ගත්තොත් මම කිව්වා සීනි සාන්ද්‍රණය හැම වෙලේම අඩු වෙනවා. එතනෝල් සාන්ද්‍රණය හැම වෙලේම වැඩි වෙනවා. එතකොට සීනි සාන්ද්‍රණය මෙන්න පැය 48ක් වගේ කාලය ඇතුළත සීනි සාන්ද්‍රණය මෙන්න මේ මට්ටමටම කඩනවා. එතකොට ඒක එහෙම. ඊගාවට අපි එතනෝල් සාන්ද්‍රණය ගත්තොත් මේ තියෙන්නේ සීනි. එතනෝල් සාන්ද්‍රණය ගත්තොත් මෙයා හැම වෙලේම මෙහෙම වැඩි වීගෙන යනවා. එතනෝල් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඊට අමතරව ඇල්කොහොල් සාන්ද්‍රණය ගත්තොත් එහෙනම් ඇල්කොහොල් සාන්ද්‍රණය යම් කිසි කාලයක් පැයකට වඩා වැඩි කාලයක් ඇතුළත මෙයා අඩු වෙලා මෙයා වැඩි වෙනවා. උපරිම මට්ටමකට ඇවිල්ලා ඊට පස්සේ යම් කිසි එතකොට මේ තියෙන එතනෝල් මේ තියෙන ඇල්කොහොල් මේ තියෙන එතනෝල්
හරිද? ඇල්කොහොල් එතනොල්. එතකොට ඕක තමයි තන්දර සීනි සාහනය අඩු වෙනවා එතනොල් සාහනය වැඩි වෙනවා කියලා මත තියන්නේ. ඊට අමතරව අර වැඩිපුර පොල් රා වැඩිපුර ඔක්සිකරණය වෙලා බැක්ටීරියා කියලා පැසුණු රා බවට පත් වෙන ඉඩ හරින්නේ නැහැ. මොකද එතනොයික් අම්ලය බවට පරිවර්තන වෙනවා. ඒක වෙන්න කලින් අපි අවශ්‍ය අවස්ථාවේදී මුහුණුකරණය මෙයා ජීවන් වර්ණය කරලා අවශ්‍ය පරිදි ඇසුරුම් කරගෙන බලනවා. එතකොට ඒක තමයි එතනෝල් වල හදන්න. එතනෝල් වල ප්‍රයෝජන තියෙනවා තව. හරිද? එතනෝල් දැන් මත්පැන් කර්මාන්තේ කියලා තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. ඊට අමතරව එතනෝල් ගත්තාම තීන්ත වර්ග වාර්නිෂ් ආදී දිය කරන්න පාවිච්චි කරනවා. ඊට අමතරව එතනොයික් අම්ලය ක්ලෝරයින් වගේ රසායනික ද්‍රව්‍ය නිපදවීම සඳහා එතනල් පාවිච්චි කරනවා. ඊට අමතරව බ්‍රසීලිය වගේ රටවල් වල මේ එතනෝල් පෙට්‍රල් සමග පාවිච්චි කරලා අපි සාමාන්‍ය වාහන වලට පාවිච්චි කරනවා වගේ ඒගොල්ලෝ ඉන්ධනයක් ලෙස පාවිච්චි කරනවා. ඒක ටිකක් විශේෂ මත තියන්න බ්‍රසීලිය වගේ රටවල් වල එතනෝල් මෙයා පෙට්‍රල් සමග මිශ්‍ර කරලා වාහන ඉන්ධනයක් ලෙස පාවිච්චි කරනවා. ඕක තමයි එතනෝල් වල කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු විනාකිරි. විනාගිරි ගැන කතා කරලා විනාගිරි හැදෙන්නේ අර වගේම ක්‍රමයකින්. ඒ කියන්නේ විනාගිරි හැදෙන්නේ පොල් රා ලබන්නේ කිව්වා ලාපටි පොල් මල් අරගෙන ඒවා කියන්නේ කුෂ්ඨ මාංජරිය ඒවා මැදීමෙන් ලැබෙන යුෂ ඒ කියන්නේ මීරා පැසීමට ඉඩ හැරියාම පොල් රා ඔක්සිකරණය කරලා තමයි මේ විනාගිරි නිෂ්පාදනය කරගන්නේ. එතකොට විනාගිරි නිෂ්පාදනය කරගන්නදී ප්‍රධාන පියවර 5ක් විතර තියෙනවා. පළවෙනි පියවර තමයි මුලින්ම පොල් රා අරගෙන අපි විවෘත ලී පීප්ප වල දානවා. ලී පීප්ප වල දාලා මෙයා හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ගෝණි වලින් වහනවා. වහලා මාස 4ක් පමණ ගබඩා කරලා තියෙනවා. හරිද? ඊට අමතරව මේකට අපි කලින් හදාගත්ත විනාකිරි ස්වල්පයක් මේකට එකතු කරනවා මුහුම් විදිහට. ඒකට හේතුව තමයි මේකේ තියෙන අනවශ්‍ය බැක්ටීරියා තියෙනවා නම් ඒගොල්ලෝ ඉවත් වෙලා යන්න සහ අදාළ ඔක්සිකරණ ක්‍රියාවලිය සිදුවීමෙන් හොඳින් මෙයා ක්‍රියා කරලා බැක්ටීරියා ක්‍රියාකෘතිය වැඩි කරනවා. ඒ දෙක සඳහාම ඒ හේතු දෙක සඳහාම මෙයාට අමතරව අපි කලින් හදාගත්ත විනාගිරි සල්ගක් මුහුම් වශයෙන් එකතු කරනවා. එතකොට වාතයෙන් සැපෙන බැක්ටීරියා තියෙන මං කරන හොඳට වාතය ලැබෙන පරිදි ගෝණි වලින් වහලා තියනවා කියලා. එතකොට හොඳට වාතය එනවා. එතකොට මෙයා ඔක්සිකරණය වීමේ ක්‍රියාවලිය වෙනවා. දැන් අපි මේකට දාලා තියන්නේ පොල් රා වල තියෙනවා එතනෝල්. ඒ එතනෝල් හැම වෙලේම ඔක්සිකරණයට ලක් වෙනවා. දැන් ඒකේ සමීකරණය ලියුවොත් එහෙම පළවෙනි පියවරේදී වෙනවා C2H5OH. මේ තියෙන එතනෝල්. එතකොට එයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන හදනවා ඔබ තමයි වෙන්නේ. ඒ කියන්නේ එතනෝල් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ෆෝමැල්ඩිහයිඩ් සහ ජලය නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මේ ෆෝමැල්ඩිහයිඩ් තවදුරටත් වාතයේ තියෙන්නේ නැහැ. ඒක ඇසිටික් අම්ලය බවට හදනවා. ඒ කියන්නේ මෙහෙමයි. අර ඔක්සිකරණ ක්‍රියාවලියේදී මේ තියෙන එතනෝල් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ෆෝමැල්ඩිහයිඩ් සහ ජලය හදනවා. මේ ෆෝමැල්ඩිහයිඩ් තවදුරටත් ඔක්සිකරණය වෙලා අපිට හැදෙනවා ඇසිටික් අම්ලය සහ ජලය. එතකොට මේකේ සිදුවෙන සමස්ත ප්‍රතික්‍රියාවලිය වලට එහෙනම් එන්න මේ විදිහට C2H5OH equals plus O2 gas acidic plus H2O.
ඔය ආකාරයට තමයි සමාස ප්‍රතික්‍රියා වෙන්නේ. ඒ කියන්නේ එතනෝල් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ෆෝමැල්ඩිහයිඩ් සහ ජලය. ෆෝමැල්ඩිහයිඩ් ආයි තවදුරටත් ඔක්සිකරණය වෙලා ඇසිටික් ආම්ලය සහ ජලය. මේ පියවර දෙකකින් වෙනවා. නමුත් මේ ලියු සමාස ප්‍රතික්‍රියාව. මේක වෙන විදිහේ මත තියාගන්න. එතකොට ඕක තමයි පළවෙනි පියවරේදී වෙන්නේ. දැන් මේ හැදෙන අන්තිමට හැදෙන ඵලයක් මේ හැදෙන ඵලය තමයි ඇසිටික්. ඔය ඇසිටික් අපිට මෙතනින් ලැබෙන ද්‍රාවණය තුල තියෙන්නේ 100ට 4ක් සහ 120ක් අතර ප්‍රමාණයක්. ඔය අතර ප්‍රමාණය තමයි මෙන්න මේ ඇසිටික් තියෙන්නේ. නමුත් ඇසිටික්නේ අපිට ඕනේ විනාගිරි කියලා ඇසිටික් අම්ල. නමුත් විනාගිරි 104ක් සහ 20ක අතර ප්‍රමාණයක් තියෙන එක අපි ලබා ගන්න එකේ මදි. අපි කර්මාන්තයක් කරන්නේ උපරිම ඵල ප්‍රයෝජන ගන්න. එතකොට මේ 104ක් 20ක අතර ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ එයාගේ ප්‍රමාණාත්මක ඒ ලැබෙන තත්ත්වෙ මදි. හරිද? ඊගාවට අපි කරන්නේ මේ 4:20ක අතර ප්‍රමාණයක් තියෙන හින්දා ආයි මේ ලැබෙන ද්‍රාවණය අන්තිමට ලැබෙන ද්‍රාවණය අපි මොකද කරන්නේ? ලී පීප් වල බහලා ලී පීප් වල බහ වාතය ඇතුළු වෙන්නේ නැති විදිහට ආයි ගබඩා ගන්නවා. කලින් පළවෙනි පියවරේදී වාතය ඇතුළු වෙන විදිහට ගෝණු වලින් වහලා ආවරණය කරනවා. මේ පියවරේදී වාතය ඇතුළු නොවන පරිදි ලී පීප් වල දාලා ගබඩා ගන්නවා. වාතය ඇතුළු නොවන පරිදි වායු රෝධක කරනවා. ඊගාවට එතකොට මෙයාගේ තියෙන මේ ෆෝමැල්ඩිහයිඩ් ඔක්කොම මේ ලී තුලට උරා ගන්නවා. ලී කියලා කියන්නේ ලී වලට උරා ගන්නවා නේද? එතකොට මේ ලී තුලට මේ තියෙන ෆෝමැල්ඩිහයිඩ් උරා ගන්නවා. හරිද? එතකොට අපිට සංශුද්ධතාවය වැඩි ඇසිටික් ආම්ල ප්‍රමාණය ලැබෙනවා. ඒක තමයි තුන්වෙනි පියවර. දෙවෙනි පියවර. ඊට පස්සේ මේ මිශ්‍රණය දැන් අපිට ඒක එහෙම දැම්මඩත් පස්සේ මිශ්‍රණයක් ලැබෙන. මේ මිශ්‍රණයේ සිලින්ඩර් එක 70ට විතර රත් කළාට පස්සේ ඇසිටික් ආම්ලය අපිට 100ට වැඩි ප්‍රතිශතයක් තියෙන ගන්න පුළුවන්. 105ක් 20ක් අතර ප්‍රමාණයක් දක්වා ගන්න පුළුවන්. නමුත් මීට වඩා ස්වල්පයක් හරි වැඩි වෙනවා. ඒකට හේතුව තමයි අර අපි මේ ටික දාලා තියෙන ඉඳන් මෙතනින් එහාට මෙයා ඔක්සිකරණය වීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා මෙයාගේ උපරිම සාන්ද්‍රණයක් ලැබෙනවා. ඊට පස්සේ මේකෙදී අපි තව කතා කරනවා මෙයාට රසකාරක ලෙස එකතු කරනවා රසකාරක ලෙස එකතු කරනවා කරාබු නැටි කුරුඳු පොතු. කරාබු නැටි සහ කුරුඳු පොතු එකතු කරනවා රසකාරක විදියට. ඊට අමතරව වර්ණය ලැබීම සඳහා සීනි කැරමල් එකතු කරනවා. වර්ණය ලැබීම සඳහා සීනි කැරමල් එකතු කරනවා. දැන් ඔය හතරවෙනි පියවර. හරිද? ඊගාවට පස්වෙනි පියවරේදී මිශ්‍රණය පෙරලා අසුරලා අවශ්‍ය පරිදි බෝතල් වල දාලා මුද්‍රා කරලා වෙළඳ පොළට නිකුත් කරනවා. ඕක තමයි විනාගිරි. මේක කතාවක් වගේ මත තියාගන්න. එතකොට මත තියාගන්න ලේසි. එතකොට විනාගිරි වල ප්‍රයෝජන ගත්තොත් එහෙම විනාගිරි වල අච්චාරු චට්නි විනාගිරි පාවිච්චි කරන ගොඩක් අච්චාරු චට්නි ಜಾති වගේ හදාගන්න. ඊට අමතරව රසකාරක ලෙස සෝස් වර්ග සහ සලාද වර්ග සෑදීමේදී ආහාර කල් තබා ගැනීම සඳහා විෂ බීජ නාශනය සඳහා ආහාරවල විෂ බීජ නාශනය සඳහා වීදුරු සහ පිඟන් භාණ්ඩ පිරිසුදු කිරීමේදී මෘදු පිරිසුදු කාරකයක් විදියට භාවිතා කරනවා. ඔය තමයි ප්‍රයෝජන ලොකුවට මත තියාගන්නවා. සාමාන්‍ය එකක් දෙකක් මතක තියාගන්න. මේ පොදුවේ ආවොත් MCQ එක තමයි ඇහෙන්නේ ගොඩක් තුරට. ඒක තමයි එතකොට විනාගිරි වල කතාව. ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ බයෝඩීසල්. මේ බයෝඩීසල් කියලා කියන්නේ බයෝඩීසල් කියලා කියන්නේ ඇත්තටම සාම්ප්‍රදායික පෙට්‍රෝලියම් තෙල් වෙනුවට ආදේශයක් ලෙසට භාවිත කරන්න පුළුවන් ඉන්ධන වර්ගයක්. සාමාන්‍ය පෙට්‍රෝලියම් ඩීසල් කියලා අපි පාවිච්චි කරනවා. ඒවා වෙනුවට භාවිත කරන්න පුළුවන් ආදේශක ඉන්ධනයක් විදිහට තමයි මේ ජෛවීය ඉන්ධන. එහෙම නැත්නම් බයෝඩීසල්. ජෛවීය ඉන්ධන බයෝඩීසල්. ඕක තමයි අපි ජෛවීය ඉන්ධන කියලා හඳුන්වන්නේ. එතකොට මේවා මම කිව්වා සාම්ප්‍රදායික ඩීසල් වෙනුවට පෙට්‍රෝලියම් ඩීසල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ශාක හෝ සත්ව තෙල් උපයෝගී කරගෙන නිපදවන ලබන විශේෂයක් කියලා. එතකොට ශාක හෝ සත්ව තෙල් උපයෝගී කරගෙන තමයි මේ හදන්නේ. මේක අපි පාවිච්චි කරද්දී
පෙට්‍රෝලියම් ඩීසල් එක කලවම් කරලා භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මේ බයෝ ඩීසල් විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ගන්න මේ මොකක් හරි අපිට අවශ්‍ය වෙන මොකක් හරි අපි වැඩ කරන ගමන් ඒ වැඩේට කෙලින්ම භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෙට්‍රෝලියම් ඩීසල් කලවම් කරලා භාවිතා කරන්නත් පුළුවන්. හරිද? දැන් මේකේ ප්‍රධාන පියවර 4ක් තියෙනවා. ඒ 4ට කලින් මේක හැදෙන විදිය ගැන කතා කළොත් එහෙම අපි මේකට භාවිතා කරන්නේ උච්ච කාබොක්සිලික් අම්ල. ඒ කියන්නේ ලොකු කාබන් ගාණක් තියෙන, කාබන් දාම තියෙන කාබොක්සිලික් අම්ල. ඒවා තමයි උච්ච කාබොක්සිලික් අම්ල කියලා අපි හඳුන්වන්නේ. එතකොට උච්ච කාබොක්සිලික් අම්ල එළවලු තෙල්, සත්ව තෙල්. දැන් මම කියන්නේ ශාක හෝ සත්ව තෙල් කියලා. මම ගන්නවා එළවලු තෙල් හෝ සත්ව තෙල්. ওই දෙක ගත්තොත් ඒ වගේ උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ් තියෙනවා. ඒක තමයි අපි දන්නේ. උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ්. උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ්. මේවා තියෙන්නේ අර එළවලු තෙල් හෝ සත්ව තෙල් තුල. මේ උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ් කියන එකේ තේරුම තමයි මේ හැදෙන උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරෝල් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කළාට පස්සේ හැදෙන්නේ උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ්. ඒක වෙන්නේ මේ උච්ච කාබොක්සිලික් අම්ල මෙයා ප්‍රතික්‍රියා කරනවා ග්ලිසරෝල් සමග. එතකොට අපිට හැදෙන්නේ මෙන්න මේ අපි කලින් උදාගත්ත උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ්. හරිද? උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ්. ඒවා තමයි මේ එළවලු තෙල් වල සත්ව තෙල් තුල අඩංගු වෙන්නේ. එතකොට අපි බයෝ ඩීසල් හදද්දී කරන්නේ මේ උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ් තියෙනවා. ඒවට උත්ප්‍රේරකයට දාලා උත්ප්‍රේරක යොදනවා එතනෝල් මෙතනෝල් වැනි මධ්‍යසාර ඇල්කොහොලයක් ආශ්‍රිතව. ඒ කියන්නේ ඇල්කොහොලයක් මේ උත්ප්‍රේරක මිශ්‍ර කරනවා. හරිද? ඒ උත්ප්‍රේරක මිශ්‍ර කළාට පස්සේ හැදෙනවා උච්ච කාබොක්සිලික් අම්ල ඇල්කිල් එස්ටර් කියන જાතිය. හරිද? උච්ච කාබොක්සිලික් අම්ල ඇල්කිල් එස්ටර්. හරිද? දැන් අනිත් එක මේ හැදෙන්නේ මෙයා එස්ටරයක්. හරිද? ඒ කියන්නේ උච්ච කාබොක්සිලික් අම්ල තියෙනවා එළවලු තෙල් සහ සත්ව තෙල්. එයාගේ ග්ලිසරෝල් එකතු කළාම උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ් හැදෙනවා. ඒ ග්ලිසරයිඩ් කියලා කියන්නේ එස්ටර් જાතියක්. දැන් විනාඩි අපිට ඕනේ ජෛව ඉන්ධන හදන්නනේ. ජෛව ඉන්ධන හදද්දී අපි මෙයාට එකතු කරනවා ආයෙ පාරක් උත්ප්‍රේරක එතනෝල් සහ මෙතනෝල්. ඇල්කොහොල් කියලා මම කියනවා. ඇල්කොහොල් එකතු කරනවා. උත්ප්‍රේරක සහ ඇල්කොහොල්. එතකොට හැදෙනවා උච්ච කාබොක්සිලික් අම්ල ඇල්කිල් එස්ටර්. උච්ච කාබොක්සිලික් අම්ල ඇල්කිල් එස්ටර්. උච්ච කාබොක්සිලික් අම්ල ඇල්කිල් එස්ටර් මේකේ හැදෙනවා. මේ ඇල්කිල් එස්ටර් මෙන්න මේවා තමයි අපි හඳුන්වන්නේ ජෛවීය ඉන්ධන. එහෙම නැත්නම් බයෝ ඩීසල්. ඒ කියන්නේ මේ අන්තිමට හැදෙන උච්ච කාබොක්සිලික් අම්ල ඇල්කිල් එස්ටර් තමයි අපි හඳුන්වන්නේ ජෛවීය ඉන්ධන කියලා. එතකොට මේ බයෝ ඩීසල් මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි පොදුවේ හඳුන්වනවා ට්‍රාන්ස් එස්ටරීකරණය. හරිද? මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ට්‍රාන්ස් එස්ටරීකරණය. ඔක තමයි ට්‍රාන්ස් එස්ටරීකරණය තමයි මේ ජෛව ඉන්ධන ඉපදන්නේ. මේ මම පොඩි සටහනක් යන්නේ. ඊට අමතරව මේකේ ප්‍රධාන පියවර 4ක් තියෙනවා. ඒ පියවර 4 සමීකරණය ලියලා ඊට පස්සේ අපි කතා කරමු. මුලින්ම මේකේ දැන් අපි හැදෙන එකක් සාමාන්‍ය ආකාරයට ලිව්වොත් එහෙම හරිද? මෙන්න මේ ආකාරය තමයි මේකේ තියෙන්නේ. CH2 CH
O C O R CH2 C O C O R CH2 O C O R හරි මෙයාට අපි දානවා R dash OH මම ඊට පස්සේ හැඳින්වීම කරන්න මේ තුනක් ගන්න මේ OH කාණ්ඩ තුන මෙන්න මේ R කාණ්ඩ තුනත් එක ඉවත් වෙලා යන්නේ ඉන්න තමයි තුනක් ගන්න මොකද මෙතන කොටස් තුනක් තියෙන ඉන්න. ඒතර මෙයාගෙන් අපිට ලැබෙන්නේ මොනවද? තුනක් R dash OC OR සහ මෙයත් එක තව හැදෙනවා CH2OH CH2OH ඔන්න ඔය සංයෝගය හැදෙනවා. දැන් මම මේ සංයෝග නම් කළොත් එහෙම මෙයා මම ගන්න එළවලු තෙල් ඒ කියන්නේ tri L ග්ලිසරෝල් කියලා කියනවා. එළවලු තෙල් කියලා මම ලියනවා. හරිද? මේකේ මේ R dash OH කියලා ගන්න මේ ඇල්කොහොලේ උත්ප්‍රේරකත් එක්ක කලවම් කළාට පස්සේ මේ හැදෙනවා මේ තියෙන්නේ ඇල්කිල් එස්ටර් එක. මේක තමයි අපි කියු බයෝඩීසල් කියලා. ඇල්කිල් උච්ච කාබොක්සිලික් අම්ල වල ඇල්කිල් එස්ටර්. මෙයාට අපි කියනවා ග්ලිසරෝල්. අතුරු ඵලයක් විදිහට ග්ලිසරෝල් ලැබෙනවා. මේක අපි හඳුන්වන්න පුළුවන් වුණා අපිට තව ග්ලිසරයිඩ් කියලා හඳුන්වන්න පුළුවන්. ඕක තමයි මේකේ ප්‍රතික්‍රියාව. එතකොට ඊට අමතරව මේකේ R සහ R dash කාණ්ඩ කියලා තියෙනවා. අපි දන්නේ මේ මොනවද තියෙන්නේ කියලා. R කාණ්ඩ වල තියෙන්නේ උච්ච කාබොක්සිලික් අම්ල මේ එළවලු තෙල් වල මම කව උච්ච කාබොක්සිලික් අම්ල වල ග්ලිසරයිඩ් කියලා. එතකොට උච්ච කාබොක්සිලික් අම්ල ග්ලිසරයිඩ් වල R කාණ්ඩය විදිහට අපිට දක්වන්න පුළුවන් C17H35 එහෙම නැත්නම් C17H33 එහෙම නැත්නම් C17H31 ඔය විදිහට විශාල කාබන් සංඛ්‍යාවක් එකිනෙකට බැඳිලා තමයි මේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ C17 මේ උදාහරණ ලිව්වේ මේක එළවලු තෙල් වල තියෙන මේ ආකාරයට. තව සංයෝගයක් අපි ගත්තොත් ග්ලිසරයිඩ් තියෙන ශාක තෙල්ලෝ සත්තු තෙල් ඒ වල තියෙන්නේ මේ ආකාරයට විශාල කාබන් සංඛ්‍යාවක් එකට එකතු වෙලා. ඒකට R dash වල සංයුතිය ගත්තොත් එහෙනම් R dash කියලා කියන්නේ CH3 කාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් CH2 CH3 කාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මධ්‍යසාරයක්. ඒ කියන්නේ එතනෝල් එහෙම නැත්නම් මෙතනෝල්. මෙතනෝල් එහෙම නැත්නම් එතනෝල්. C2H5 OH එහෙම නැත්නම් CH3OH. ඔය ආකාරයට තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ කියන්නේ උච්ච කාබොක්සිලික් අම්ල වල ග්ලිසරයිඩ් ඇල්කොහොල් එක්ක ප්‍රතික්‍රියා වෙලා ඇල්කිල් එස්ටර් සහ ග්ලිසරෝල් ලබා දෙනවා. මේ සමීකරණය මත තියාගන්න. හරිද? එතකොට මේකෙදී උත්ප්‍රේරක ලෙස අපි භාවිතා කරනවා අම්ල හෝ බාෂ්ප. අම්ල නැත්නම් බාෂ්ප. අම්ල හෝ බාෂ්ප. අම්ල හෝ බාෂ්ප භාවිතා කළාම අපි අම්ල භාවිතා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රතික්‍රියාවේ අපි ප්‍රායෝගිකව කළාට පස්සේ මෙයාගේ ලබා දෙන ඵලදාව අඩුයි. ඒ හින්දා අම්ල භාවිතා කරන්නේ නැහැ. බාෂ්ප තමයි භාවිතා කරන්නේ. එතකොට විශාල සාපේක්ෂ ඵලදාවක් ලැබෙනවා අම්ල භාවිතා කිරීමට සාපේක්ෂව. ඒ හින්දා බාෂ්ප භාවිතා කරනවා. එතකොට ගොඩක් දුරට අපි පාවිච්චි කරන්නේ NaOH එහෙම නැත්නම් KOH. ඔයගේ සංයෝගයක් භාවිතා කරනවා. එතකොට ලොකු ඵලදාවක් අපිට ලබා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි ඒ කතාව. ඊට පස්සේ මම ගියා බයෝඩීසල් හදද්දි ප්‍රධාන පියවර 4ක් තියෙනවා කියලා. මේ පියවර 4 මම දැන් ලියන්න. පළවෙනි පියවර විදිහට අපි කරන්නේ මෙයාගේ මේ තියෙන උත්ප්‍රේරකය අර මධ්‍යසාරය තුල දිය කරනවා. එතකොට මේ අපි මධ්‍යසාරයේ ඇල්කොහොලය අපි ගන්නෙ පළවෙනි පියවර තමයි මම පියවර 4 ලියලා පැහැදිලි කරන්න ඇල්කොහොලය සහ උත්ප්‍රේරක මිශ්‍ර කිරීම. දෙවෙනි පියවර විදිහට අපිට එන්නේ
ග්ලිසරයිඩේ මිශ්‍ර කරනවා. තුන්වෙනි පීඩනයේදී අපි ගන්න ට්‍රාන්සිස්ටරීකරණය. හතරවෙනි පියවර තමයි ප්‍රතික්‍රියාවේ ඵල වෙන් කර ගැනීම. හරිද? ඇල්කොහොල් හා උත්ප්‍රේරක මිශ්‍ර කරනවා. දෙවෙනියට ග්ලිසරයිඩේ, තුන්වෙනියට ට්‍රාන්සිස්ටරීකරණය, හතරවෙනියට ඵල වෙන් කර ගැනීම. මේක තමයි ජෛවික ඉන්ධන ඩීසල් නිෂ්පාදනයේ ප්‍රධාන පියවර හතර. එතකොට මම දැන් පැහැදිලි කරනවා ඇල්කොහොල් සහ උත්ප්‍රේරක මිශ්‍ර කිරීම. එතකොට අපි මේකෙදි භාවිතා කරන්නේ නිර්ජලීය ඇල්කොහොලයක්. ඒ ඇල්කොහොලය අරගෙන උත්ප්‍රේරකය හොඳින් කලින් කලවම් කරලා මන්ථනය කරලා මෙහා තුල උත්ප්‍රේරකය මිශ්‍ර කරන්න ඕනේ. ඇල්කොහොලය තුල නිර්ජලීය ඇල්කොහොලයක් භාවිතා කරන්නේ උත්ප්‍රේරකය ඇල්කොහොලය තුල තදින් මන්ථනය කර මිශ්‍රණය කරනු ලබයි. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර ගන්නවා අර අපි කලින් මිශ්‍ර කරගත්ත ඇල්කොහොලය තියෙනවා. ඒකට ඒ ඇල්කොහොලය තුල උත්ප්‍රේරක තියෙනවා. ඊට පස්සේ ඇල්කොහොලයට අපි මේ ග්ලිසරයිඩ් එක දානවා. ඔය දැම්මට පස්සේ අපි කලින් ලිව්වා මේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් කියලා හොයාගෙන තියෙනවා. හරිද? ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ඒකෙදී ඉදිරි ක්‍රියාවලිය වැඩිපුර සිද්ධ කර ගැනීම සඳහා ඇල්කොහොලය වැඩිපුර භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් ප්‍රතික්‍රියාව ලිව්වා ග්ලිසරයිඩේ දාන ඇල්කොහොලය සමානයි ඇල්කිල් එස්ටර් සහ ග්ලිසරෝල් කියලා. කලින් සමීකරණයක් අපි ලිව්වා. මේක තිබ්බේ ඒ විදිහට. එතකොට ඒක ඉදිරි ප්‍රතික්‍රියාව වැඩි කරගන්න නම් අපි කරන්න ඕනේ ඇල්කොහොලය වැඩිපුර භාවිතා කරන්න ඕනේ. හරිද? කොහොම වුණත් මේකෙදි විශේෂයෙන් මෙන්න එකක් තියෙනවා. තෙල් බෙදීම ඇල්කොහොල්. මේ අනුපාතය විශාලකයක් පවත්වා ගත්තොත් එහෙම මේ අනුපාතය ලොකු වගේක පවත්වා ගත්තොත් එහෙම. හරිද? මම මේ කතා කරන්නේ දෙවෙනි පියවරට අදාළව. තෙල් සහ ඇල්කොහොල් ප්‍රතිශතය, ඒ කියන්නේ අනුපාතය ඉහළ අගයක පවත්වා ගත්තොත් අර ලැබෙන අන්තිම ග්ලිසරෝල් ටික මෙහා තුල දිය වෙනවා. එතකොට අපිට ආයි නිස්සාරණයකට යන්න වෙනවා. මොකද ග්ලිසරෝල් මෙන්න මේ ඇල්කොහොල් සහ තෙල් වැඩි අනුපාතයක් කියන්නේ තෙල් වැඩි කියන එකනේ. එතකොට මෙහා තුල මිශ්‍ර වෙනවා. ඒ මිශ්‍ර වෙන හින්දා ආයි ඒක නිස්සාරණය කරගන්නවා. මේ හින්දා අපි හැම වෙලේම කරන්නේ මේ අනුපාතයේ අඩු අනුපාතයක පවත්වා ගැනීම සඳහා අරමුණු කරගෙන තමයි මේ මිශ්‍රණ සංයෝග කලවම් කරන්නේ. හරිද? එතකොට තෙල් ඇල්කොහොල් අනුපාතය අඩු කරගන්න. ඒ අඩු කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපි තෙල් 1ට ඇල්කොහොල් 4ක් පරිමාව වශයෙන්. ඒ කියන්නේ තෙල් 1ට ඇල්කොහොල් 4ක් වන ආකාරයට තමයි භාවිතා කරන්නේ. එතකොට මේ අනුපාතය ගොඩක් අඩුයි. ඉන්නර ග්ලිසරෝල් මෙහා තුල මිශ්‍ර වෙන්නේ නැහැ. එතන වෙන් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඒක තමයි ඒකේ හේතුව. ඊට පස්සේ ට්‍රාන්සිස්ටරීකරණය. ට්‍රාන්සිස්ටරීකරණය කියන්නේ ඇල්කොහොල් සහ තෙල් එකිනෙක මිශ්‍ර වෙනවනේ. ඇල්කොහොල් සහ තෙල් එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. එකිනෙක මිශ්‍ර නොවන හේයින් ඊට මිශ්‍රණය තදින් මන්ථනය කරන්න ඕනේ. දැන් අපි දෙවෙනි පියවරේදී අර මුලින් උත්ප්‍රේරකයේ ඇල්කොහොලේ මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ ඇල්කොහොලේ ග්ලිසරයිඩේ මිශ්‍ර කරගත්තා. දාන අනුපාතයක් අපි ගන්නවා. දැන් ඊට පස්සේ ඒක හොඳින් මිශ්‍ර කරනවා. ඒ මිශ්‍ර කළාට පස්සේ අපි මධ්‍යසාර මොනින් එකතු කරලා තියෙනවා. ඒ මෙතනෝල් ඒ හින්දා මෙයා මෙතනෝල් භාවිතා කරනවා නම් හරිද? මේක සඳහා ට්‍රාන්සිස්ටරීකරණය සඳහා මෙතනෝල් භාවිතා කරනවා නම් පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ත් 60ත් අතර පවත්වා ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙතනෝල් වල තාපාංකය 68ක්. එතකොට ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී මෙතනෝල් ද්‍රවයක් ඉදිරියට තියෙන්නේ නැහැ. එයා වාෂ්ප වෙලා යනවා. ඒ හින්දා අපි මෙතනෝල් භාවිත කරනවා නම් අර ඉහළ මධ්‍යසාරයේ විදිහට පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 60ත් අතර භාවිත කරගන්න ඕනේ. ඒකට හේතුව මෙතනෝල් තාපාංකය 68ක් තාපාංකය තියෙනවා නම් එයා 60ට වඩා වැඩි උෂ්ණත්වයකදී ගොඩක් දුරට වාෂ්ප වෙලා එළියට පිට වෙන්න පුළුවන්.
එතකොට මේ පියවරේදී කලින් සඳහන් කළ පරිදි ට්‍රාන්සිස්ටරීකරණය හැදෙනවා. අර ඒ කියන්නේ අර ඇල්කිල් එස්ටරේ හැදිලා නැහැ. ඒක තමයි ට්‍රාන්සිස්ටරීකරණය කියන්නේ. ඊට පස්සේ ඵල වෙන් කර ගැනීම. මෙතන ඒ පියවරේදී මිශ්‍රණය අපි මන්තනය කරනවා. දැන් මුලින් ඉඳලා මෙතන ඉඳලා දිගටම මන්තනය කරනවා හොඳයි. ඒ මන්තනය කළාම නතර කරනවා. ඒ නතර කරපු ගම මෙයා ස්තර දෙකකට වෙන් වෙනවා. හරිද? පහළ ස්තරයේ ස්තර දෙකකට වෙන් වෙනවා. මම ඒක මෙතනින් යන්න. මෙහෙම ගත්තොත් ඉහළ ස්තරය සහ පහළ ස්තරය. මම පහළ ස්තරයේ තියෙන ද්‍රව්‍ය ලියනවා. පහළ ස්තරය තුල තියෙන්න පුළුවන් ග්ලිසරෝල්, වැඩිපුර ඇල්කොහොල්, ට්‍රාන්සිස්ටර්. ග්ලිසරෝල් තියෙන්න පුළුවන්. වැඩිපුර ඇල්කොහොල් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඊට අමතරව ට්‍රාන්සිස්ටරේ තියෙන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරේ තියෙන්න පුළුවන්. ඊට අමතරව ඉහළ ස්තරයේ තියෙන්න පුළුවන් ට්‍රයිග්ලිසරයිඩ්. ඒ කියන්නේ අපි අර යොදාගත්ත එළවලු තෙල් හරි මොනවා හරි ට්‍රයිග්ලිසරයිඩ්. අපිට ඕන එක තියෙන මෙතන මේ ට්‍රාන්සිස්ටර් එක කියන්නේ අපි කිව්වේ ඇල්කිල් එස්ටරේ අපි ඕනේ. ඒ එස්ටරේ තමයි මේ යට තට්ටුවේ තියෙන්නේ. ඒකට මෙයා අපි නිස්සාරණය කර ගැනීමක් ආයි කරන්න ඕනේ. ඒ හින්දා අපි කරන්නේ ස්තර වෙන් කර ගැනීම සඳහා අඩු පීඩනයක් යටතේ වාෂ්පීභවනය කරනවා. අඩු පීඩනයක් යටතේ මෙයා වාෂ්පීභවනය කරනවා. මෙයා අඩු පීඩනයක් යටතේ වාෂ්පීභවනය කරනවා. මේ එතකොට මේ සංයෝග වෙන වෙලා ග්ලිසරෝල් සහ බයෝඩීසල් අපිට අවශ්‍ය ආකාරයට ලැබෙනවා. ග්ලිසරෝල් එනවා, මෙයා වාෂ්ප වෙනවා. ග්ලිසරෝල් සහ ට්‍රාන්සිස්ටර්, ඒ කියන්නේ බයෝඩීසල්, ඇල්කිල් එස්ටර් ඒ සංයෝග දෙක අපිට අවශ්‍ය ආකාරයට ලැබෙනවා. අපි නමුත් ස්කන්ධය ගත්තාම ලැබෙන ග්ලිසරෝල් වල ස්කන්ධය සාමාන්‍යයෙන් බයෝඩීසල් වල ස්කන්ධයෙන් 10න් එකක් පමණ වෙන්නේ. ඒකත් මම තියාගන්න. අපිට අවසානයේට ලැබෙන මෙතන ලියන්න ග්ලිසරෝල් වල ස්කන්ධය ග්ලිසරෝල් ස්කන්ධය ගත්තොත් බයෝඩීසල් වල ස්කන්ධයෙන් 10න් එකක්. ඒ කියන්නේ ඉතා සුළු ප්‍රමාණයක් තමයි මේ බයෝඩීසල් තුළ ග්ලිසරෝල් අඩංගු වෙන්නේ. හරිද? ඕක තමයි ග්ලිසරෝල් සහ නිස්සාරණය කරගෙන අන්තිමට අයින් කරලා බයෝඩීසල් නිෂ්පාදනය කිරීමේ පිළිවෙල. එතකොට බයෝඩීසල් නිෂ්පාදනය කිරීම එතන. ඊට පස්සේ මෙහෙම එකක් වෙනද අපි බයෝඩීසල් කතා කරලා පෙට්‍රෝලියම් ඩීසල් වෙනකොට ආදේශයක් විදියට ශාකෝසත් ආශ්‍රයෙන් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. එයා තනියෙන් කරන්න පුළුවන් කියලා කතා කළා. එහෙම නැත්නම් එයා පෙට්‍රෝලියම් ඩීසල් එක කවලම් කරලා භාවිත කරන්න පුළුවන් කියලා කතා කරා. එතකොට පෙට්‍රෝලියම් ඩීසල් වලට සාපේක්ෂව බයෝඩීසල් වල යම්කිසි වාසියක් තියෙන්න බෑ. ඒ වාසිය ගැන තමයි දැන් කතා කරන්නේ. එතකොට මේ සාමාන්‍ය මත තියාන්න ගොඩාක් දුරට අඩුවෙන් තමයි මේ ප්‍රශ්න ඇහෙන්නේ. එතකොට ප්‍රධාන එකක් තමයි අපි පෙට්‍රෝලියම් දහනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් වාතයට නිදහස් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ආම්ලික වායුවක්. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වාතයට නිදහස් වෙනවා කියලා කියන්නේ අම්ල වැසි ඇතිවීම සඳහා යම්කිසි දායකත්වයක් දක්වනවා. ඒ හින්දා මෙයා බයෝඩීසල් නිෂ්පාදනයේදී නමුත් සල්ෆර් ඩයොක්සයිඩ් නිපදෙන්නේ නැහැ. අපිට කොහොමද සල්ෆර් ඩයොක්සයිඩ් නිෂ්පාදනයක් ආවේ නැහැ. සල්ෆර් ඩයොක්සයිඩ් නිපදීමේ හින්දා එක හේතුවක්. දහනයේදී සල්ෆර් ඩයොක්සයිඩ් පිට නොවේ බයෝඩීසල් වලින්. එතකොට තව එකක් තමයි පෙට්‍රෝලියම් ඩීසල් බයෝඩීසල් වලට සාපේක්ෂව විෂ වීමේ හැකියාවක් තියෙනවා. බයෝඩීසල් විෂ වීමේ හැකියාව අඩුයි. මොකද ශාකතාවයත් අඩංගුයි. ඒ හින්දා යම්කිසි විෂ වීමේ තත්ත්වය අඩුයි. ඊට අමතරව දහනයේදී පරිසරයට මුදා හරින අපි කතා කළා CO2 ප්‍රමාණය SO2 ප්‍රමාණය අඩුයි කියලා. ඊට අමතරව CO අංශුමය ද්‍රව්‍ය චක්‍රීය හයිඩ්‍රෝකාබන ඇරොමැටික් හයිඩ්‍රෝකාබන ඇල්ඩිහයිඩ් ප්‍රමාණය අඩුයි කියලා කතා කරනවා. බයෝඩීසල් වල පෙට්‍රෝලියම් වලට සාපේක්ෂව පරිසරයට විෂ ද්‍රව්‍ය පිටවීම අඩුයි. එහෙම මත තියාගන්න.
ඊට අමතරව දහනේදී පිළිකාකාරක ද්‍රව්‍ය නිදහස් වීම අඩුයි. ඒ හින්දා මිනිසාගේ සෞඛ්‍ය සඳහා ඇති කරන බලපෑම අඩුයි බයෝඩීසල් වල. ඒ හින්දා මේවා ගොඩක් භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් මේ පරීක්ෂාත්මකව කියන වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක් පමණ බයෝඩීසල් නිෂ්පාදනය කරන කියන්නේ ලොකු නිෂ්පාදනයක් කරනවා ලෝකේ. ඒකට හේතුව තමයි අර ඇත්තට මිනිසාගේ සෞඛ්‍යයට හිත කරයි ඊට අමතරව පරිසරයට හිත කරයි. ඒ හැම කාරණාවම බලපාන. ඊට අමතරව ජලන අංකය තරමක් ඉහළයි. ඒ හින්දා මේ බයෝඩීසල් ගිනි ගැනීම වලට ලක්වීමේ හැකියාව අඩුයි. අපි දන්නා පෙට්‍රෝලියම් නිසා පෙට්‍රල් ටිකකට ගිනි තිබ්බොත් එහෙම ඉතා ඉක්මනින් කාලයක් ගත වෙන දෙයක් නෑ. තප්පර මිලි තප්පර ගානකින් එයා ගිනි ගන්නවා. නමුත් මෙයාගේ ජලන අංකය බයෝඩීසල් වල ජලන අංකය ඉතා ඉහළයි. ඒ ඉහළගේ හින්දා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවමාගේ 100ක්. ඒ කියන්නේ අවමාගේ 100 කියන්නේ උපරිම ඊට වඩා වැඩිනේ. උපරිමයේ තරමක් ඉහළයි. ජලන අංකය බයෝඩීසල් වල තරමක් ඉහළයි. ඒ හින්දා මෙයා හදිසි ගිනි ගැනීම වලට ලක්වීමේ හැකියාව අඩුයි. පෙට්‍රෝලියම් එහෙම නෙමෙයි. තිබ්බ ගමන් ගිනි ගන්නවා. ඒවා තමයි පෙට්‍රෝලියම් ඩීසල් වලට සාපේක්ෂව බයෝඩීසල් වල ඇති වාසි. එතකොට ওই ටික තමයි මේ පාඩේ ප්‍රධානව කතා කරන්න තියෙන්නේ. අපි කතා කළා සගන්ධ තෙල් නිස්සාරණය කරන හුමායලාස් වලින් කියලා. එතනෝල් නිෂ්පාදනය, විනාකිරි නිෂ්පාදනය සහ බයෝඩීසල් නිෂ්පාදනය. ওই ටික තමයි මේ පාඩමේ විශේෂයෙන්